හලෝ හැමෝටම අද මම කරන්න යන්නේ අපේ බජටින් එකේ නෝමල් කරා වගේ තන 11 වෙනි සතියේ වෙන්න ඕන මන් දන්නේ සතිය මන් දාන්න හරියට මේ බජටින් එකේ කරපු තියරි පාර්ට් ටිකයි ගානකුත් හදන්න ඉන්නවා හිතන් ඉන්නවා මම මේ වීඩියෝ එකේ බලමු හදන්න ගන්න වීඩියෝ දිගයි අනිවාර්යයෙන්ම හදලා ඇති වීඩියෝ කොටයි කියන හදලා නැහැ හරිද හරි එතකොට අපි දැන් යන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න පොඩ්ඩක් මේක චුට්ටක් ඔලුවට ගත්තාම ඔයගොල්ලන්ගේ ප්ලෑන් එක තේරෙනවා හරිද මම කතා කරන්නේ බජටින් පාඩම ගැන එහෙනම් මුලින්ම කතා කරන්න හිතුවා මොකද්ද බජටින් කියන්නේ කියලා ආය වැය කර නැහැ කියන්නේ මොකද්ද කියලා ආය වැය කියන්නේ එකක් ආය වැය කරණය කියන්නේ තව එකක් හරිද ඒතකොට ආය වැය කරණය කියන්නේ මොකද්ද නැත්නම් අපි ආය වැය කියන්නේ මොකද්ද ආය වැය කියලා සිංහලෙන් කිව්වොත් ආය වැය කියන්නේ අපි ඉදිරි වර්ෂ සඳහා හෝ ඉදිරි කාල පරිච්ඡේදයක් සඳහා අපි ආදායස් අපි මුදල් වියදම් කිරීම හෝ මුදල් වියදම් කිරීම හා මුදල් ලැබීම් වල අපි අර එස්ටිමේට් අපි මොකද කියන්නේ එස්ටිමේට් කිරීමක් බජට් එකක් කියන්නේ අයවැයක් කියන්නේ අයවැය කරන්නේ කියන්නේ එහෙම කරන එකේ ක්‍රියාවලියක් ඒක දිගටම කරන් යනවා නම් ඒක අපි ක්‍රියාවලියක් කියනවා. පාරක් නේ කයවයක් ඒ කරන් යනවා නම් ඒක දිගටම ඒක ක්‍රියාවලියක් කියලා. ඒ කියන්නේ ඒක අර මම කිව්වේ ඉස්සරෙන් ක්‍රියාවලියක දාගන්න තියෙන්නේ. මේක හැම අවුරුද්දම කරන හින්දායි අර නොනවත්නා සාමාන්‍ය බිස්නස් එකක් වුණාම කරන් යනවා. ඉතින් අපි අයවැය කරන්නේ කියන්නේ ඒකයි. හරි ඒවා වුණ අපි යන් ඉංග්‍රීසියට budgeting is a budget is a process ක්‍රියාවලියක් budgeting is a process of estimation of revenue and expenses. revenue කිව්වම උතන අර accounting පැත්තේ හිතන්න එපා. revenue කියන්නේ අපිට සල්ලි හම්බෙන දේවල්. expenses කියන්නේ අපි සල්ලි වියදම් කරන අපි සල්ලි එළියට ගලා යන දේවල්. හරිද? ඒ කියන්නේ ඕන මුදල් ගලා යන එළියට. over a specific future period of time. ඒ කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුල මුදල් ගලා යාම මුදල් ගලා ඒම් වල තියෙන අපි හදන එකට අපි කරන process එකට අපි කියනවා budgeting එක කියලා. හරි තව පොඩ්ඩක් ඉස්සරහට. period of time and it's usually complied and re-evaluated on a specific period basis. මේ සාමාන්‍යයෙන් බජට් එකක් ඉවලුවේට් එකක් අපි ඒක පරීක්ෂා කරන්න ඉවලුවේට් කරන්නේ. අර අපි කියන්නේ අර නියම් අපි එක්සෑම් පේපර්ස් ඉවලුවේට් කරනවා ඒවද අර පොඩ්ඩක් පරීක්ෂා කරන්නේ යම්කිසි කාලච්ඡේදයකට පාරක් අවසාන අවුරුද්ද බලනවා අපේ බජට් එකත් එක්ක අපේ ඇක්චුවල් එක හොඳයිද කියලා බලනවා. අවුරුද්ද වල බජට් හදලා ඉවරලා අවුරුද්ද අවසානයේදී බලනවා බජට් එකත් එක්ක කොච්චර වෙනස් වීම තියනවද. ඒතර මේක මම කතා කරේ මට various analysis කියලා පාඩමක් මම ඉස්සරහට දාන්න තියෙනවා. ඒකත් ඕගලන්ට තේරෙන්න කරන් හිතන් ඉන්නවා. මේක මම දන්නේ නැති හැමෝම මම කරන්නේ ඕගලන්ට. හරිද? එතකොට මේ රීවැලුවේට් කරනවා කිසි කාට පාරක්. ඒක බඩම් මේ ඔබට දැන් MCQ චුට්ට චෙක් කරයි දන්නේ නැහැ දැන් මිඩ් එක්සෑම් එක ළඟයිනේ. හරි. අනිත් එක budget can be made for a person, a group of people and a business, a government or just about anything else that make a spend. හරි කියන්නේ මේ මුදල් වියදම් කරන ඕනම එකකට මුදල් ලැබෙන ඕනම එකකට බජට් එකක් හදන්න පුළුවන්. ඒක මිනිහෙක් කියන්නේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සමගි කණ්ඩායමක් වෙන්න පුළුවන්, බිස්නස් එකක් වෙන්න පුළුවන්, රජයක් ලොකු අයවැයක් තියෙන ලංකාවේ. පරිසර මතකනේ අර මංගල හිමායේ ඉතින් බෑගයක් අර ඒ වගේ හදන්න පුළුවන්. හරිද? ඉතින්ලා මම පොඩක් ටියුට් දැන් මේක මොඩම් මම ටියුට් එකේ තියෙන තමයි ගත්තම වැඩි දෙයක් මේක ඇඩ් කරන්න ගියේ නැහැ. මම වැඩි දේවල් තියෙනවා මම ඉස්සරහට කියයි යන්න. හරිද? ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ මොකද අපි මැනේජ්මන්ට් accounting කරන්නේ. මැනේජ්මන්ට් accounting කියලා දෙයක් බිස්නස් එකේ තියෙන්නේ ප්ලෑන් කරන්නයි, කන්ට්‍රෝල් කරන්නයි, ඩිසිෂන් මේකින් කරන්න කියලා තිබ්බා. හරිද? එතකොට මොකද්ද ප්ලෑනින් කියන්නේ? අපි ඉස්සරහට කරන්නේ නේද අපි ප්ලෑන් කරනවා. මොකද්ද කන්ට්‍රෝලින් කියන්නේ? කන්ට්‍රෝලින් කියන්නේ අර වැරදි සිද්ධ වෙන්න දෙන්නේ නැතුව අපි කන්ට්‍රෝල් එකෙන් මේක කරගෙන යන එක. වරද්ද සිද්ධ වුණාම ඒක අපි හරගස්සන එක වගේ දෙයක්. කන්ට්‍රෝල් කියන්නේ. ඩිසිෂන් මේකින් කියන්නේ අපි මේ තීරණ හරියට ගන්න එක මේ ප්ලෑන් කරලා ඒක අපි මැනේජ්මන්ට් accounting වලින් අපි කරන දේවල් ගන්න අපි තියෙන වැදගත්කම මැනේජ්මන්ට් accounting වල තියෙන. හරිද?
හරියසෙල්ලා පර්පස් of budget මන් ටියුට් එක එකම ගත්තා මම පොඩ්ඩක් තේරුම් කරලා කියන්නම් ඕගොල්ලන්ට මොකක්ද ඒකේ තිබ්බේ කියලා. හරිද? the purpose of budgeting. ඇයි බජට් එකක් තියෙන්නේ? වැදගත්කම මොකද්ද බජට් එකේ? හරිද? මේක මේ කෙටියෙන් තියෙන්නේ. එක වචනකින් තියෙන තේරුම් ගන්න ඕගොල්ලෝ. පොඩ්ඩක් මේ හොඳින් අර දැන් මයින්ඩ් එකට හොඳයි ඕගොල්ලන්ට එක වචනකින් ලොකු දෙයක් ලියන්න පුළුවන් කෙනෙක් නම්. එවන්න පුළුවන් ඒක කැන්වස් එක නෙමෙයි. හරි. මුලින්ම ප්ලෑනින්. මොනවද ප්ලෑන් කරන්න අපි ඉස්සරහට ඉන්න කරන්නේ ෆෝකාස්ටිං දේවල් අපිට අපි ඇත්තටම කරන්න ඉන්න දේවල් අපිට ප්ලෑන් කරන්න පුළුවන්. හරිද? මම පොඩ්ඩක් කතා කරමු මේ ගැන. The budgeting process force management to look ahead. එක අනාගත දිහා අපිට බලන්න පොළඹවනවා. management ලගේ. Ahead, set target, anticipate problems and give the organization purpose and direction. ඒ කියන්නේ මේ budgeting එක හින්දා අපිට target අපි අනාගතයේ මොනවද අපි කරන්නේ අනාගත දිහා බලන්න එතකොට මේ අපිට ඉලක්ක හදාගන්න අපිට තියෙන අවාසි අපිට හඳුනා ගන්න ඒ වගේ දේවල් වලට අපිට මඟ පෙන්නනවා මේ බජට් එක මේ ප්ලෑන් කරගෙන විතර අපි ප්ලෑන් එකක් කරන හින්දා බජටින් එක ASCII මේ බජටින් එක කරන හින්දා මේ බජටින් එක හරහා අපි ප්ලෑනින් එකක් සිද්ධ කරන හින්දා අපිට මේක වැදගත් වෙනවා මේ අපිට ඔබ්ජෙක්ටිව් ගොඩනගා ගන්න අපිට ප්‍රොබ්ලම් හඳුනා ගන්න වගේ දේවල් වලට අනිත් එක තමයි controlling හරිද control පොඩ්ඩක් බලමු කියලා the budget provides the plan against which actual result can be compared. එතකොට අපි දන්නවා ඔයා බජට් කරපු විදියට නැතුව ඔයාගේ ඇත්ත නිෂ්පාදන ඔයාගේ අවුරුද්ද වල බජට් එක හදලා ඉවර වෙලා අවුරුද්ද අවසානයේ ඔයා ඇත්තදී අර අපේ නිෂ්පාදනය ගත්තට පස්සේ ඇක්චුවල් සත්‍ය නිෂ්පාදනය ගත්තට පස්සේ මොකක් හරි දැන් මෙතන අපේ ඇක්චුවල් එක අඩුයි නම් බජටින් එකට වඩා අනිවාර්යෙන් එතන වේරියන්ස් එකක් තියෙන එක වඩා මයිනස් වේරියන්ස් එකක් එන එක නේද? ඒක අඩුයිනේ. අපි හදලා තියෙන අඩුයි. එතකොට අපි මේ අඩු එකට ක්‍රියාමාර්ග ගන්නවා. හරිද? අපි අර තියෙන අපිට ටාගට් එක කම්ප්ලීට් කරන්න බැරි එකට අපි ක්‍රියාමාර්ග වලට අපි කියනවා කන්ට්‍රෝලින් කියලා. එතකොට බිස්නස් එකේ කන්ට්‍රෝල් එකක් කරන්න අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට තියෙනවා බජට් එකක් තියෙන්න ඕනේ. නැත්නම් බජට් එකක් නැත්නම් ඇක්චුවල් එක අවුරුද්ද අවසානට මොකත් එක්කද කම්පෙයාර් කරන්නේ. එතකොට අපිට අපේ තියෙන බිස්නස් එකේ කන්ට්‍රෝලින් ප්‍රොසෙස් එක කරන්න ගොඩාක් වැදගත් බජටින් එක. මොකද අපි කන්ට්‍රෝල් එක සිද්ධ කරන්නේ අපේ තියෙන ඇක්චුවල් එකයි බජටින් එකයි තියෙන දේවල් වල එක කම්පෙයාර් කරලා වෙනසක් තියෙනවා නම් තමයි. මම තේරුණා කියලා එකක්. හරිද? අනිත් එක coordination සම්බන්ධ සින්න ගන්නේ හැබැයි පොඩ්ඩක් කියවලා a sound budgeting system helps to coordinate the different activities of the business and to ensure that they are harmony with each other. ඒ කියන්නේ coordination එක අපේ දැන් බිස්නස් එකේ එක ඩිපාර්ට්මන්ට් තියෙන එක කණ්ඩායම් තියෙන එක ගොඩාක් දේවල් තියෙන එක තරතුරු එතකොට මේ ඒ පොඩ වෙන් වෙලා වගේ තියෙන ඩිපාර්ට්මන්ට් එන් වෙලා තියෙන වගේ තියෙන එක අපිට ඒක අර එකතු කරන්න පුළුවන් මේ බජටින් හරහා. මොකද අපි බජටින් එකේ මේ ප්ලෑන් එකේ අපි හැමෝගෙම දැන් සේල්ස් ගත්තොත් සේල් එකෙන් තමයි ප්‍රොඩක්ෂන් එක හැදෙන්නේ. ප්‍රොඩක්ෂන් බජට් එක හැදෙන්නේ. එතකොට ප්‍රොඩක්ෂන් බජට් එකෙන් තමයි අපි පර්චේස් පැත්ත බැලෙන්නේ. එතකොට මේ පැත්තෙන් තව අපි ලේබර් පැත්ත හැදෙනවා ප්‍රොඩක්ෂන් එක පැත්ත. එතකොට ඒ වගේ අර ඒගොල්ලන්ට තේරෙනවා මේගොල්ලෝ වෙන් වෙලා ඉන්න කට්ටිය නෙමෙයි. බිස්නස් එක දියුණු වෙන්න නම් බිස්නස් එක ඉස්සරහට යන්න නම් මේගොල්ලන්ගේ හැමෝගෙම හාමනි එක ඕනේ. ඒ කියන්නේ හැමෝගෙම සහයෝගය ඕනේ බිස්නස් එක කරන් යන්න කියලා මේගොල්ලන්ට හොඳ දැනගැනීමක් හම්බෙනවා මේ බජට් එකෙන් හොඳ ඒ කියන්නේ මේගොල්ලන්ට දැනගන්න හම්බ වෙනවා. මේගොල්ලෝ හින්දා අපි මෙතන මේ වැඩේ කරන්නේ. එතකොට අපි මේ වැඩේ කරොත් තමයි අපිට පස්සේ ඉන්න කට්ටිය කරන්නේ. එතකොට මේ ඇක්ටිවිටීස් වල තියෙන කම්බිනේෂන් එක කෝඩිනේෂන් එක වර්ධනය වෙන බජට් එක හැක නැත්නම් බජට් එකක් නැත්නම් ගොඩක් වෙලාවට මිනිස්සු දන්නේ නැහැ මොනවද කරන්න කියලා ඔහේ කරන් යනවා. ඒ තමයි අවුරුදු මුල බජට් එකක් පෙන්නුවත් කට්ටිය අපි ඒව තමයි කරන්න කියලා.
එතකොට එතන හොඳ කෝඩිනේෂන් එකක් ඇති වෙලා ගොඩක් මේ ඉන්ටර්නල් රයිවල්ස් අඩු වෙන්න පුළුවන් මේ කම්පැනි එක තියෙන. ඉන්ටර්නල් රයිවල්ස් කියන්නේ අභ්‍යන්තර ගැටු. හරි. අනිත් එක කමියුනිකේෂන් බජට් කමියුනිකේෂන් ඒ කියන්නේ මොකද කියන්නේ? බජට් කමියුනිකේට් ටාගට් ටු ද මැනේජ්මන්ට්. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් බජට් එකක් හදන්න නැතුව අපි නිකන් ඉලක්කයක් හදාගෙන නිකන් අපි එතනට නේද හිතන්නේ හරියන්නේ නැහැ. ඒ තමයි බජට් එකෙන් අපිට අපි හරියට මඟ පෙන්නනවා මැනේජර්ස්ලාට. අපි යන්න ඕනේ මෙතනටයි. හරියටම අපේ ටාගට් එක අපේ ඔබ්ජෙක්ටිව් එක මේකයි කියලා හරියට කමියුනිකේට් කරගෙන අපේ මැනේජර් කොහෙද ඉන්නේ කියලා. අපි මුලින්ම කතා කරා මැනේජර්ස්ලා ඉන්නේ කොහෙද? මැනේජර්ස්ලා ඉන්නේ අපේ ඉන්න බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාට පස්සේ. ඒ කියන්නේ සීනියර් මැනේජර්ස්ලාට පස්සේ තමයි සාමාන්‍යයෙන් ඔය බ්‍රාන්ච් මැනේජර්ස්ලා ඉන්නේ. එතකොට මේ බ්‍රාන්ච් මැනේජර් සාමාන්‍ය එක්සිකියුටිව් කට්ටිය ඒ කියන්නේ සීනියර් කට්ටිය තමයි බජට් එකක් හදන්නේ. හරිද? චාර්ටඩ් ඇකවුන්ටන්ට් එක එකතු වෙලා. එතකොට මේ අපේ පහළ ඉන්න මැනේජර්ස්ලාට හොඳ කමියුනිකේෂන් අපි හොඳට බජට් එකක් හැදුවොත් ඒ පහළ ඉන්න මැනේජර්ස්ලාට හොඳ කමියුනිකේෂන් එකක් යනවා. අපේ බිස්නස් එකේ මොකද්ද ටාගට් එක? අපි ඒකට කොහොමද යන්නේ කියලා හොඳ කමියුනිකේෂන් එකක් හම්බ හොඳ සංනිවේදනයක් හම්බ වෙන බජට් එක කරා මෙතනටයි යන්න ඕන අපි මේකයි කරන්න ඕනේ කියලා. හරිද? ඒ කියන්නේ අපේ ඉන්න කට්ටිය get a good communication because කියන්නේ එක්සයිට් කට්ටියකින් එන දේවල් අපිට බජට් එකක් කරා හොඳට පැහැදිලිව කියලා දෙන්න පුළුවන් හින්දා කමියුනිකේෂන් එනවා අපේ දින ටාගට්ස් හොඳ මැනේජර්ස්ලාට ඒකට මැනේජර්ස්ලා ඒවට යොමු කරනවා අපේ ඉන්න නන් මැනේජීරියල් කට්ටියව ඒ ප්‍රොසෙස් එකක් වෙනවා කියන්නේ. හරි. අනිත් එක මොටිවේෂන්. අනිවාර්යයෙන්ම තේරෙනවා එතන මොටිවේෂන් එක සංගාල සිද්ධ වෙනවා බලන්නේ. The budget can influence behavior and motivate managers. ඒක කොහොමද වෙන්නේ? දැන් බලන්න මොකක්වත් දන්නේ නැතුව ඉස්සරහට යද්දිද හොඳ. ඒ කියන්නේ ටාගට් එකක් නැතුව අපි වැඩ කරනවට වඩා අපි ටාගට් එකක් හදාගෙන අපි ඩෙඩ්ලයින් තියාගෙන අපේ බජට් එක මේක අපේ ටාගට් එක කියාගෙන අපි ඒකට ක්‍රමානුකූල බජට් එක හරහා අපි යද්දී හොඳ මොටිවේෂන් එකක් හම්බ වෙනවා මෙතනට යන්නේ කියලා. නැත්තම් අර කිසිම without target යනවට වඩා අපි with target කියන බජට් එකේ ටාගට් එකක් අපිට පෙන්නනවා. ඒ බජට් එකෙන් පෙන්නන ටාගට් එකට අපිට යන්න එතන අපිට මොටිවේෂන් එකක් මේක තමයි අපේ ඩෙඩ්ලයින් එක. අපේ මේක තමයි තැන. සමහරවිට අපි මීට වඩා හැදිත අපිට මොකක් හරි ඉන්ෆ්ලුවන්ස් එකම හම්බ වෙන අපිට දෙන එකේ අතුරේක දේවල් හම්බෙන්න පුළුවන්. ඉතින් හරියට මොටිවේෂන් එකක් හම්බ වෙනවා මේ මැනේජර්ස්ලාට. ඒ බිහේවියර් එකට ගොඩක් බලපානවා මේ හොඳ බජට් එක. සාමාන්‍ය බජට් එක හරියට හදලා නැත්තම් මේක ගොඩක් ඒක ඩීමෝටිවේට් කරන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ වැඩියෙන් දාලා මේ හරියන්නේ නැහැ. ඒත් අර අපි හරියට බජට් එක හදලා හරි කට්ටියට තියෙන දේවල් අපි වෙන් කරලා දීලා සම්පත් හරියට දීලා වෙලාව දීලා වල්කීම් දීලා වැඩ දීලා ඉවරලා හරියට කරා නම් කට්ටිය හොඳට මොටිවේට් වෙලා වැඩ කරනවා. අවුරුද්ද පුරාට ඒ බජට් පීරියඩ් එක පුරාට. එතකොට මේ බජට් එකත් ඒ වැඩ කරන විදිය මේ බිහේවියර් එක මොටිවේෂන් එකටත් ගොඩක් බලපානවා මැනේජර්ලා වගේම නන් මැනේජරියල් කට්ටියගේ මතය අනුව. මේක මැනේජර්ස්ලටත් හොඳ එකක් තියෙනවා. ඒ වගේම performance evaluation. මම මේක කලින්ම කිව්වා මේ control එක ගාවිද්දි. හරිද? මේ control එකෙන් ඇති වෙන්නේ මේ performance evaluation එකෙන් හින්දායි. හරිද? එතකොට අසරස ඒක නෑ. මේ performance evaluation කියන්නේ පුද්ගලිකව. කියන්නේ මැනේජර් වයිස් අපිට එකේ ඩිපාර්ට්මන්ට් වලට ඔයගොල්ලෝ දන්නවා අපි දැන් ගත්තොත් මාකටිං ඩිපාර්ට්මන්ට් එක ගත්තොත් මාකටිං මැනේජර් ඉන්නවා HR ඩිපාර්ට්මන්ට් එක ගත්තොත් HR මැනේජර් ඉන්නවා මේ වගේ ඉන්න අපි බජට් එකක් හදලා දීලා ඒකේ ඩිපාර්ට්මන්ට් වලට කරන්න දෙන වැඩ දීලා ඒ වැඩ කරපු විදිය ළඟා කරගත්ත විදිය ළඟා කරන තව වැඩිපුරත් කරපු විදිය අනුව අපිට මැනේජර්ස්ලාගේ වැඩ performance evaluate කරන්න හොඳ ඒක අපි කියන පොදු කොමන් ස්ටෑන්ඩඩ් එකක් වෙනවා මේ බජට් එක. කියන්නේ බජට් එකෙන් අපිට ඉවලුවේට් කරන්න හොඳ ඒක ස්ටෑන්ඩඩ් එකක් වෙනවා. ඒ කියන්නේ අපිට මේ බජට් එක මේගොල්ලෝ කම්ප්ලීට් කරනවා නම් මේගොල්ලෝ හොඳයි කියන්න පුළුවන්. තාම මේගොල්ලෝ කම්ප්ලීට් කරන්න බැරි වෙලා නම් එක එක බිස්නස් එක රද්දක් කරන්න පුළුවන්. බිස්නස් එක රද්දක් නෙමෙයි නම්
එයාගේ පර්ෆෝමන්ස් අඩුයි කියන්න පුළුවන් අපිට මැනේජර් කෙනෙක්. හරි එතකොට මේ පර්ෆෝමන්ස් වෙරිෆිකේෂන් එක කරන්න ගොඩක් බජටින් එක ගොඩාක් ඕන වෙනවා මේ එක දේවල් සඳහා. හරිද? අනිත් එක authorization. ඒ කියන්නේ budget acts as authority to spend. ඒ කියන්නේ දැන් අපි බජට් එකකින් එක එක ඩිපාර්ට්මන්ට් වලට වෙන් කරනවානේ. එක එක දේවල් අපි වෙන් කරනවා තියෙන සම්පත් ඒ තියෙන මුදල් අපි වෙන් කරනවා. එතකොට මේ බජට් එකේ වෙන් කරන ප්‍රමාණයට විතරයි ඒගොල්ලන්ට ඔතොරිටි එක හම්බෙන්නේ ස්පෙන්ඩ් කරන්න. එතකොට මේගොල්ලන්ට ස්පෙන්ඩ් කරන්න කොහෙන්ද මේ ඔතොරිටි එක එන්නේ? ඕතරි ඒ මැනේජර්ස් වලට ඒ තියෙන ගාණ දක්වා ඒගොල්ලන්ගේ තියෙන සල්ලි එක්ස්පෙන්ඩ් කරන්න. ඒ තියෙන ඒගොල්ලන්ගේ තියෙන ලිමිට් එක දක්වා සල්ලි එක්ස්පෙන්ඩ් කරන්න කොහෙන්ද හම්බෙන්නේ ඕතොරයිසේෂන් එක? බජට් එකෙන් තමයි හම්බෙන්නේ. එතකොට අපිට බිස්නස් එකේ එක එක ඩිපාර්ට්මන්ට් වල අපේ තියෙන රිසෝස් ස්පෙන්ඩ් කරන්න ඕතොරයිසේෂන් එක හම්බෙන්නේ බජට් එකේ බජටින් වලින් හින්දා ගොඩක් වෙලාවට බජටින් එක ගොඩක් වැදගත් කියන්න පුළුවන් අපිට මේ බජටින් වශයෙන් ගත්තාම. හරිද? ඒකවල මම පොඩ්ඩක් මේ දැන් විශ්ලේෂණ දෙවිට පොඩ්ඩක් කියන්න. පොඩ්ඩක් පෙන්නන්න දෙයක් තියෙනවා ඒක. මේ මధుර ගමන් මේක දෙන්නා කියලා මම කලින් කිව්ව එක. පොඩි අයිඩියක් කරන් තියාගන්න. මොකද ඒක උගාන වටිනවා. ඒක මේ මොකද්ද බජටින් වෙන්නේ කියලා. පොඩ්ඩක් කතන්දරයක් පොඩ්ඩක් ඔළුව තියාගන්න. හරිද? දැන් මම පොඩ්ඩක් මේක මට ආයෙ ටයිප් කරන්න ඒක වැඩක් නැති හින්දා මේක පොඩ්ඩක් ගත්තා. මේක මැඩම් ගිඩි උට් එකකින් ගත්තා. හරිද? දැන් why do we produce budget කියන්නේ තර purpose එකේම අනිත් පැත්තෙන් කියන ඒ වගේම ප්‍රශ්නයක් තමයි ඉතින්. හරිද? එතකොට මෙතන පොඩ්ඩක් පැහැදිලිව චුට්ටක් තියෙන මං කියපු දේවල් ටික. to aid the plan of actual එක අපේ දින සත්‍ය නිෂ්පාදන අපිට plan කරන්න. අර නම් ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට තියෙන ටාගට්ස් හදන්න ප්‍රොබ්ලම්ස් කලින් හඳුනගන්න ඒක තමයි ප්ලෑනින් කියලා තියෙන්නේ. මේ කෝඩිනේටින් කියන්නේ මේ රිලේෂන්ෂිප් එක මේගොල්ලන්ට පෙන්වන්න බලන ඩිපාර්ට්මන්ට් වල. මම කියලා තියෙන්නේ ඉතින් උන්ට තේරෙනවා ඉතින් මේක. හරිද? අනිත් එක තුන කමියුනිකේට් කරන්න ප්ලෑන්ස්. ඒ ක්ලියර් අයිඩියා එකක් ගන්න එන්ෂුරින් කරන්න. මම හිතන්නේ ඒක කියන්න ඕන කියලා මේ ලොගුවට. හරිද? to motivate managers. focus පානේ කිව්වනම් challenges ඔක්කොම කියලා තියෙන්නේ නේ. දැක්ක චැලෙන්ජ් එකක් දුන්නාම ඒක ඔයගොල්ලෝ ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලන්ට මං කියපු දේවලුත් දාලා මේක හොඳට පැහැදිලිව නෝට් එක හදාගන්න පුළුවන් වෙයි. හරිද? අනිත් එක මොකද why do we produce වගේ ආයෙත් ඒක කරද්දී to control activities මං කිව්වා ඒක ගැනත් හොඳට කිව්වා තේරෙන්නම කිව්වා කොහොමද කම්පෙයාර් කරන්න කියලා. අනිත් එක to evaluate performance ඒකත් මං කිව්වා. ඉතින් මේ why do we produce budget කියලා ඇහුවත් එකයි purpose of budget කියලා ඇහුවත් එකයි දෙකෙන් මහාන එකම ප්‍රශ්න. confuse වෙන්න නැතුව කරගන්නයි තියෙන්නේ. හරි එතකොට ඒක මම හොඳට පොඩ්ඩක් කිව්වා කියලා හිතනවා. කිව්ව නැත්නම් ඉතින් මම අහන්න මම ෆෝන් නම්බර් එක ෆෝන් නම් දාන්නම් පල්ලෙහෙන් කතා කරලා අහන්න පුළුවන්. හරි. දැන් උදේ මිස්කේගේ පොඩ්ඩක් තියෙනවා ආයෙ බජටින් එක කොහොමද කියලා තියෙනවා. ඉස්සර මේ ස්ටයිල්ස් තියෙනවා මම ඉස්සෙල්ලාගේ බජටින් එකේ හදන ස්ටයිල්ස් මම කතා කරා. හරිද? මම කතා කරලා තියෙන්නේ බජටින් එකේ ස්ටේජස්. හරිද? මුලින්ම සේල්ස් බජට් එක හදනවා, ප්‍රොඩක්ෂන් බජට් එක හදනවා. ඉතින් මම මේ වැඩිපුර දෙන්නේ මොකද්ද? මැටීරියල් යූසේජ් බජට් එක හදලා තමයි මැටීරියල් පර්චේස් බජට් එක මම හැදුවේ. ඒකත් හරි. ඉතින් ඒ බජට් එක තියෙනවා. ඒ දිවිඩි වෙලා අර එක එක එක්ස්ප්‍රෙස් බජට් එක හැදුවට පස්සේ තමයි හදන්නේ මොකද්ද අපේ මාස්ටර් බජට් එක. මාස්ටර් බජට් එකේ තියෙන තුන සාමාන්‍ය ඉරක් එහෙම ගහන්න අහන්න පුළුවන්. මොනවද තියෙන්නේ? P&L එක තියෙනවා. කෑෂ් බජට් එක තියෙනවා. බජට් ස්ටේට්මන්ට් එක කියන්නේ අපේ බජට් SOF එක තියෙනවා. හරිද? අපි මේ කෑෂ් බජට් එකෙන් තමයි මේ කැපෙක්ස් බජට් එකත් ඒ සම්බන්ධ වෙන්නේ. හරිද? එතකොට මේ මෙතන මේ ඔක්කොම තියෙන මේ එක්ස්පෙන්ස් තියෙන්නේ. එතකොට මේ එක්ස්පෙන්ස් වලට අමතරව තාවනා දෙන්න ඕනේ. බිස්නස් එකේ තියෙන එක්ස්පෙන්ස් විතර නෙමෙයිනේ. අපේ PPE acquisitions නැත්තම් අයින් කරන දේවල් තියෙනවානේ. නේ ඩිස්පෝසල් වගේම ඇක්විසිෂන් දෙකම තියෙනවානේ. එතකොට මේ කෑෂ් බජට් එකට මේ තුනෙන් එනවනාද මේ තුනෙන් එන්නේ එක්ස්පෙන්සස් එන්නේ. මේ උඩින් එන්නේ එක්ස්පෙන්සස්. ප්‍රොඩක්ෂන් එක්ස්පෙන්සස්, selling and distribution, cost of sale expenses, ප්‍රොඩක්ෂන් කියන්නේ ඒකනේ. අද ජෙනරල් කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්සස් මේ ඒ තුනම ඇවිල්ලා දැන් මෙතනට දැන් මේ විතරක් තිබ්බනම් මේක සම්පූර්ණ වෙන්නේ නැහනේ. ඒතර මේ කෑෂ් බජට් එක රිවියු බලපුවම මොකද්ද? අපේ තියෙන CAPEX ඒ කියන්නේ capital expenditure.
කැපෙක්ස් වචන හැදෙන්නේ කොහොමද? CAP කැපිටල් එකේ තියෙන EX තියෙනවා එක්ස්පෙන්ඩිචර් එක. ඒක තේරුම්ගන්න ඒක හිතන්න පුළුවන් C වලට මේකයි A වලට මේකයි එහෙම පුදුම කැපෙක්ස් ගන්න නිකන් කෙටි කරලා තියෙනවා. හරිද? එතකොට මේ කෑෂ් බජට් එක ඍජුව සම්බන්ධ බජට් එකක් තමයි කැපෙක්ස් කියන්නේ. ඒ කියන්නේ අපේ තියෙන PPE ඇක්ටිවේෂන් වගේම ඩිස්පෝසල් තියෙන්නේ මේ කැපෙක්ස් බජට් එක අස්සේ තමයි තියෙන්නේ. එතකොට කෑෂ් බජට් එක හදන්න මේ එක්ස්පෙන්සස් වගේම මේ තියෙන කැපෙක්ස් බජට් එකත් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ එක්ස්පෙන්සර් බජට් වගේම කැපෙක්ස් බජට් එකත් අවශ්‍ය කරනවා කියලා තමයි මේකෙන් ඔයාලට තේරෙන්නේ. මේ උඩින් එනවා යටින් එනවා පැත්තෙන් එනවා. හරිද? මම හිතනවා ඔයගලන්ට තේරුණා කියලා. මේ බජට් එක හදන විදිහ මම කලින් වීඩියෝ එකකදී කිව්වම අපිට බජට් එකක් හදන විදිහ සාමාන්‍ය. මෙතන පොඩ්ඩක් අර මැඩම්ගේ මේකෙන් මම කිව්වා. උතර වැඩිපුර දෙයක් කරේ මැටීරියල් යූසේජ් බජට් එක හදලා ඒකෙන් ගත්ත මැටීරියල් පර්චේස් බජට් එක. හරිද? ඕකේ. ඒක වැඩි ගණන් ගන්න එපා. මේක අහන්න ඉරි ගන්න. හරිද? යස් වල දැන් මේක තමයි මේ සීන් එක යන්නේ. මේ අපි බලමු ඉස්සරහට. මේක අද ඒතර මම එක එක බජට් කරලා තියෙනවා. සේල් බජට් එක කියන්නේ සේල්ස් වලින් හදන බජට් එක කියලා තියෙනවා. ප්‍රොඩක්ෂන් බජට් එක කියන්නේ ප්‍රොඩක්ට්ස් හදන ගානෙන් තියෙනවා. මේව අහන්නේ නැහැ ඉතින් මොනවාද බජට් එක කියන්නේ කිව්වේ සාමාන්‍ය ලේසි ප්‍රශ්නේ. ඉතින් පොඩ්ඩක් කියලා තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒත් මම කියන්නම්කෝ. සේල්ස් බජට් එක කියන්නේ අපි ඉදිරි කාලේදී අපි විකුණන්න එක්ස්පෙක්ට් කරන යුනිට්ස් ගානෙන් අපි රෙවෙනියු එක සම්බන්ධයෙන් කරන එස්ටිමේට් එකක්. එතකොට ප්‍රොඩක්ෂන් බජට් එක කියන්නේ අපිට හදන්න අපි විකුණන්න හදන්න බෑ. ඒ හදන්න ඕන සංඛ්‍යාව සම්බන්ධව කරන බජට් එකක් මම ඔයාලට කිව්වා එදා සාමාන්‍ය සේල්ස් යුනිට් ගාන ප්‍රොඩක්ෂන් යුනිට් ගාන වෙනස් වෙනවා. මොකද ඒ කියන්නේ සමාන වෙන්නේ නැහැ. මොකද ඕපනින් ස්ටොක් එකයි ක්ලෝසින් ස්ටොක් එකයි සාමාන්‍යයෙන් තියාගන්න ප්‍රොඩක්ෂන් එකේ. මොකද අර විකුණන ගානම හැදුවොත් අපිට අනිත් අවුරුද්ද මුලට කිසි දෙයක් නැති වෙන හින්දා අපි සාමාන්‍යයෙන් ක්ලෝසින් ස්ටොක් එකක් තියෙනවා. ක්ලෝසින් ස්ටොක් එකක් කියන්නේ අනිවාර්යෙන් ගිය මාසෙන් එන ඕපනින් ස්ටොක් එකකුත් තියෙන. ඒ හින්දා අමරිකම සේල් ප්‍රමාණයයි ප්‍රොඩක්ෂන් ප්‍රමාණයයි ගොඩක් වෙලාවට සමාන වෙන්නේ නැහැ. සමාන අවස්ථාවක් තියෙනවා. ඒකෙදි මම දන්නේ නැහැ. හරි. තම මැටීරියල් යූසර් බජට් එක කියන්නේ අපි ප්‍රොඩක්ෂන් එක හදන්න අපිට මැටීරියල්ස් යනවා. අපිට කොච්චර මැටීරියල්ස් යූසේජ් වෙනවද කියලා තමයි මේ බජට් එකෙන් බලන්නේ. ඒ වගේම මැටීරියල් පර්චේස් බජට් එක බලන්නේ අපි අර ප්‍රොඩක්ෂන් එක කරන්න අපිට යන මැටීරියල්ස් වල මැටීරියල්ස් අපි කොච්චර ගන්න ඕනද. සාමාන්‍යයෙන් අපි අපේ ඉදිරි මැටීරියල් යූසේජ් බජට් එකයි මැටීරියල් පර්චේස් බජට් එක සමාන වෙන්නේ. මොකද අපිට අර හදන්න යන ප්‍රමාණයම විතරක් ගත්තාම මදි. මොකද අපි මැටීරියල් වලත් අපි අනිවාර්යෙන් ස්ටොක් එකක් තියාගෙන ඉන්න ඕනේ වැඩිපුර. නැත්තම් එකපාර හදිස්සි ඕඩරයක් ආවොත් නේ. එතකොට අනිවාර්යෙන් ඒකෙත් අපි ක්ලෝසින් ස්ටොක් එකක් හින්දා ඕපනින් ස්ටොක් එකක් හින්දා මේ මැටීරියල් යූසේජ් එකයි මැටීරියල් පර්චේස් එකයි සමාන වෙන්නේ නැහැ. නිකන් අර මේ දෙක සමාන වෙන්නේ නැහැ වගේ තමයි. හරිද? අනිත් එක ඩිරෙක්ට් ලේබර් බජට් එක හදන්න අනිවාර්යෙන් ප්‍රොඩක්ෂන් එක මත බේස් කරලා ප්‍රොඩක්ෂන් එකට කොච්චර ලේබර් අවර්ස් යනවද කියලා මත බේස් වෙලා තමයි ඩිරෙක්ට් ලේබර් බජට් එක හදන්නේ. හරිද? ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් එක කියන්නේ ඉතින් ඉදිරි කාලේදී අපිට ඕවර්හෙඩ් ප්‍රමාණය අපි ඇස්තෙන් දුකත කරන එකක් තියෙන්නේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් and selling and distribution කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් and selling ඒ තියෙන එක්ස්පෙන්සස් අපි ඉදිරි කාලේට අපි ෆෝකස් කරනවා. හරි පොඩි දෙයක් තියෙනවා. කැපෙක්ස් කියන පොඩ්ඩක් බලමු. Capital expenditure and depreciation budget. CapEx organization will also prepare separate capital expenditure budget. This would be based on the approval capital expenditure proposed by the period. ඒ කියන්නේ එක PPE සම්බන්ධයෙන් හදන බජට් එකක් තමයි මේ තියෙන CapEx budget එක. ඒ කියන්නේ capital expenditure budget එක. depreciation budget එකක් තියෙනවා. මාස්ටර් බජට් එක දෙනවා. ඒ තියෙන තුන අනිවාර්යෙන් බලා ගන්න. P&L එක තියෙනවා, cash budget එක තියෙනවා, budgeted SOFP එක තියෙනවා. Having prepared the functional budget for the sales and the cost. The master budget can be summarized as again අපේ තියෙන දකින්න ඇති මෙන්න මේ ඔක්කොගේ මේ තියෙන ඔක්කොගේම සමරියක් තමයි මෙන්න මේක ඇසි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ expenses ඔක්කොම තියෙනවා මේ P&L එක ඇස්සේ අපේ budgeted මේවා තියෙන මේ expenses ඔක්කොම තව තියෙනවා cash budget එක හරහා අන්තිමට යන මොකටද අපි SOFP එක හදනවා. ඒ වගේ දේවල් තියෙනවා. හරිද? එතකොට ඕනම් තේරෙනවා මොකද්ද මේ මාස්ටර් බජට් එක කියන්නේ
අපේ තියෙන having prepared functional budget of sales and cost අපි දෙන විකුණුම් වලයි cost වලයි සමරයිස් එකක් තමයි මේ මාස්ටර් බජට් එක තියෙන්නේ statement of P&L එකයි ඒ දේවල් වල හරිය මාස්ටර් බජට් එක තියෙන්නේ අපේ sales and cost වල මේ සමඩ එකක් තියෙනවා හරි මොකද ඉතින් ස්ටේට්මන්ට්ස් තමයි තියෙන්නේ ස්ටේට්මන්ට් උයි කෑෂ් ඒවා තමයි තියෙනවා හිතා ගන්න තියෙන්නේ අපේ sales වලයි cost වලයි මොකද කියන්නේ සමරි එකක් තමයි මාස්ටර් බජට් කියන ඒ තුනේ ඇතුළත් වෙලා තියෙන්නේ අනිත් එක if the budget statement of profit and loss cash budget are statement if the budgeted statement of profit and loss cash budget or statement of financial position are unsatisfactory the budget should be revised until satisfactory කියන්නේ අපි හදපු මේ දේවල් බජට් එක බලලා අන්තිමට අපේ අපි හදනවානේ සේල්ස් බජට් එක ඔක්කොම හදලා ඉවර වෙලා අපි අන්තිමට අපේ මාස්ටර් බජට් එක ගත්තාම P&L එකයි කෑෂ් බජට් එකයි අපි ඔක්කොම හදලා ඉවරලා ඒක ඒවල සමරි ගන්න වෙයි තියෙන්නේ මේ P&L එකේ කෑෂ් බජට් එකේ SOX බජට් එකේ එතකොට ඒක බලලා අන්තිමට අපේ දින මේ මාස්ටර් බජට් එකත් එක්ක ඒක සමහර ඒවා උඩ තියෙන ඒවා අපේ සෙලිං සේල්ස් බජට් එකෙන් අපිට සතුටු වෙන්න පුළුවන් සැටිස්ෆයි වෙන්න පුළුවන් ඒත් අන්තිමට අපේ තියෙන මාස්ටර් බජට් එකකින් අපි සැටිස්ෆයි වෙන්නේ නැත්නම් අපි බජට් එක ආයේ හදන්න අපි රිවයිස් කරන්න ඕනේ බජට් එක. ඒ කියන්නේ අපි බජට් එක වෙනස් කරන්න ඕනේ. අපිට මාස්ටර් බජට් වලින් අපිට සැටිස්ෆැක්ෂන් වෙන අවුට්කම් එකක් දෙන්නේ නැත්තම්. එතකොට වැඩියෙන් කට්ටිය මේ බජට් එකක් අප්‍රූව් කරද්දී ගොඩක් වැදගත් වෙන්නේ මාස්ටර් බජට්ස් වල තියෙන සවුන්ඩ්නස් එක හොඳකම. ප්‍රැක්ටිකල් බව නැත්තම් එදෙන අර අවුට්කම් එක අත තමයි බජට් එකක් අප්‍රූව් වෙනවද ඩිඅප්‍රූව් වෙනවද කියලා ඩිඅප්‍රූව් එක අඳන්න අප්‍රූව් වෙන්නේ නැද්ද කියලා තීරණය වෙන්නේ. මොකද තේරුමක් ආව කියලා මේ තියරි පාර්ට්ස් එක කම්පොඩ්ඩක් ඉක්මනට කරා ඉතින් කට්ටියෙන් මතයි කියන මම හිමින් කරද්දි සමහර වෙලාවට හරිද? හරි. පැය භාගයකින් මම කතා කරා මේ සිංහලෙන් මම කතා කරා මොකටද කතා කරන්නේ? හරි. මේ තියෙන හොරා බඩ මේ සාන බජට් එකක් අර යන විදියේ තියෙන මේක මොකක්ම කියන්න දෙයක් නැහැ ඉතින්. හරි. කියන්නේ වගවීම තියෙන එක කට්ටිය අර වාර්තා කරන අනුපාතයේ තියෙන එක බජට් එක දෙපාර්තමේන්තුවේ කට්ටිය අදාළ එක්කනට වාර්තා කරන්න ඕනේ බජට් එකේ මේ ටික බෙදලා දෙනවා කට්ටියට හරියට ලස්සනට හරි අපි දැන් අන්තිම ගානට තීරි කතා කළා මහසිත ඇතිනේ බොම්බ සීතල අතුරේ දුනා හරි ඒක අවුලක් නැහැ මේක මම චුට්ටක් SS එකක් ගහලා ඉවරලා දාගන්නම් මගේ Excel එකට තමා වෙලා මට අවසර දෙන්න ඒකට එහෙනම් අපි යමු Excel එක පැත්තට වීඩියෝ කරන නතර වෙන්නත් ළඟයි නේද? ගොඩක් කට්ටිය මොලේ දැන් ඉන්නදී මේ වීඩියෝ බල බල ළඟදී බලන්න ගත්ත කට්ටියක් ඉන්නවා ඇති නැත්නම් නොබලම කට්ටියක් ඇති. හැමෝටම ඉතින් බායි කියන්න කාලේ ළඟයි දැන් ඉතින් සෙමස්ටර් එක ළඟයි ඉන්නේ නේ. හරි. අපි දැන් බලමු මොකද ඉල්ලන්නේ කියලා. මේක ගානක් හරිනේ. ඒ එක්සැම්පල් ගානක් වගේ විස්තුන් මම දන්නේ. ඒක තමයි එන්න බැරි වුණා. ටෙස්ට් එක කරන්න. දැන් ඔන්න ගානට යන්නේ මම සීරියස් වෙනවා. and ice cream manufacturer is in the process of preparing budget for the next few months and following data are given. හරිද මේ ice cream තියෙන්නේ? ice cream cases තියෙන්නේ. මේගොල්ලෝ හිතන් ඉන්න ice cream cases ජුනි වල 6000ක් ජුනි වල 6000ක් ජුලයි වල 7500ක් ඕගස්ට් වල මෙච්චරක් කියනවා තියෙනවා. හරිද? each cases use 2.5 kf ingredient හරි. අපි ඉස්සෙල්ලාම sales budget එක
ඔයත් අපිට කියන්නේ හැම use එකක්ම හැම cases each users each cases use 2.5 kilograms of ingredients, and the policy of the company is have to inventories of ingredients at the end of the each month to cover 50% of the next on. ඒ මොකක්ද ඒ කියන්නේ? මේ තියෙන එක කේස් එකක් හදන්න හරිද? එක කේස් එකක් හදන්න ඉන්ග්‍රීඩියන්ට් අපි දෙන අමුද්‍රව්‍ය එක කේස් එකට යනවා 2.5 kilograms. දෙයක් හදුවොත් ඒ කියන්නේ 500. හරි එතකොට තව දෙයක් තියෙනවා මේකේ මේගොල්ලන්ගේ තියනවලු මෙව්ව එකක් මේ මොකක්ද පොලිසි එකක් තියනවලු අපේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ කියන්නේ අපේ අමුද්‍රව්‍ය හැමතිස්සම ක්ලෝසින් ස්ටොක් එක වෙන්න ඕනේ හිතන්න ලබන අපේ මේ අවුරුද්දේ 1000ක් විකුණන එක බලන්න. ලබන අවුරුද්දේ අපි 2000ක් විකුණනවා. ලබන මාසේ. එතකොට 2000 අපි හිතමු යනවා කියලා අපි හිතමු එකක් හදන්න අපි හිතමු කිලෝ 2ක් යනවා කියලා. මම මේක කතා මම වෙනම කතා කරන්නේ. කිලෝ 2ක් කරා හිතන්න මොනවා කර දෙයක් හදන්න. එතකොට කිලෝ 2ක් යනවා කියන්නේ ඔයාලට ලබන මාසෙට ඔයාට ඔයාට අමුද්‍රව්‍ය යනවා කොච්චරක්ද? කිලෝ 4000ක් යනවා. එතකොට මේකේ කියනවා අර ලබන අවුරුද්ද යන අමුද්‍රව්‍ය වලින් 150ක් අපේ මේ මාසේ ලබන මාසේ අමුද්‍රව්‍ය වලින් 150ක් මේ අවුරුද්දේ ක්ලෝසින් ස්ටොක් වෙනවා. මේ කියන්නේ ලබන අවුරුද්ද අපි දැන් බැලුවා අපිට කිලෝ 4000ක් යනවා. ඒ කියන්නේ අපේ මේ මාසේ මේ අවුරුද්ද මේ මාසේ ක්ලෝසින් ස්ටොක් එක ඒකෙන් 150ක් ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2000ක් වෙන්න ඕනේ. එහෙම කියලා තියෙනවා. There are 600 cases of finished ice cream in inventory of 1st of June, can finished good, and the company policies have to inventories at the end of the each month cover hari. Prepare the production budget in හදන්න කියන කේස් එක හදන්න කියන මේක රුපීස් තමයි හදන්න කියන අපිට මේක යුනිට්ස් වලින් හදන්න කියන්නේ production budget එක දක්වා හදන්න කියලා කියන්නේ and the ingredient budget sorry එහෙනම් හදමුනේ මේවත් මොනවදනේ එහෙනම් ඔන්න හදනවා හොඳට බලන් ඉන්න දන්න කට්ටිය ඇති ඉතින් දන්න කට්ටිය ඉතින් මම දන්නේ නැති හරිද මුලින් මොනවද තියෙන්නේ මුලින්ම තියෙන මොනවද sales හරිද මම sales එක සාමාන්‍යයෙන් අර මං ගණන් හදන සිස්ටම් එක තමයි කියන්නේ හරිද මොනවද තියෙන මාස ජූන් ඉඳලා ඔක්තෝබර් දක්වා තියෙනවා ජූන් ඔක්තෝබර් නෑ ජූන් ජූලයි අගෝස්තු ඕගස්ට් සෙප්තැම්බර් ඔක්තෝබර් සෙප්ටැම්බර් ඔක්තෝබර් හරිද බලන්නකො මේක උඩට කතාවද බලමු මේක බලමු සේල්ස් කොච්චරක් තියෙනවද මුල් මාසේ 6000යි 7500 8500 6000යි 7500යි 8500යි හරි අත 7000යි 6500යි 7000යි 6500යි නේ මන් දැම්ම මම හරි එතකොට මේක තමයි සේල්ස් බජට් එක හරිද ඒක අපි දන්නා ඕනම දෙයක් බජට් එකෙන් පටන් ගන්න සේල්ස් වලින් ඉතින් සේල්ස් බලන්න තමයි අපි හදන්නේ මොකද්ද ප්‍රොඩක්ෂන් බජට් එක හරිද ප්‍රොඩක්ෂන් බජට් එක හදන්නේ සේල්ස් බජට් එක බලාගෙන තමයි හදන්නේ හරි අපි දැන් යනවා ප්‍රොඩක්ෂන් බජට් එක පැත්තට ප්‍රොඩක්ෂන් බජට් එතකොට ප්‍රොඩක්ෂන් බජට් එක හැදෙන්නේ කොහොමද
ප්‍රොඩක්ෂන් බජට් එක හැදෙන්නේ සේල්ස් ෆිගර්ස් මත සහ ප්‍රොඩක්ෂන් එකේ තියෙන්න ඕන අර opening finish good and finishing finish goods මත. හරිද? දැන් බලන්න sales unit තියෙනවා මොනවද දාගෙන යන්නේ? 6000 තියෙනවා. 7500 තියෙනවා. 8500ක් තියෙනවා. මේ කම්පැනියේ ඕපනින් ක්ලෝසින් ස්ටොක් නැත්තම් මේගොල්ලෝ ප්‍රොඩක්ට් කරන්න ඕනේ සේල් කරන ප්‍රමාණය නේ. කියන්නේ ඕපනින් ක්ලෝසින් ස්ටොක් නැත්තම් මේගොල්ලෝ හදන්න ඉක්වලන්ට් ප්‍රමාණයනේ. ඒත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕපනින් ස්ටොක් ක්ලෝසින් ස්ටොක් තියෙනවා. හරිද? එතකොට අපි බලමු ජූනි මාස කීයද කියලා අපේ ඕපනින් ෆිනිෂින් ගුඩ්ස් වල අපි දැන් දාමු. ක්ලෝසින් එක දාන්න ඕනේ. सीरीज के अंदर क्लोजिंग स्टॉक प्लस प्लस ने करना හරිද බලමු ප්‍රොඩක්ට් අපේ ෆිනිෂින් ගුඩ් එක කොච්චරද ක්ලෝසින් ස්ටොක් තියෙන්නේ කියලා බලන්න මෙතන තියෙනවානේ there are 600 finish ice cream inventory in 1st of June and the company policies have to inventories at end of each month ඒ කියන්නේ අපිට ලබන අවුරුද්දේ සේල් එකකින් ලබන මාස සේල් එකේ 10%ක් හරි මේ අවුරුද්ද මේ මාස හදලා තියෙන්න ඕන. ඒත් එකපාර ඉල්ලන් ඔයාලට දවසින් දෙක හදන්න අමාරුයි නේ. හින්දා මේ මාස හදලා තියෙන්න ඕනේ. ලබන මාස සේල් එකේ 10%ක්. හරිද? දැන් ජූන් වල ඉන්නව නම් ඒ කියන්නේ ඔයා ජුලයි වල 10%ක් හදන්න ඕනේ. දැන් බලන්න ජුලයි වල 7500යි නම් 7500ට 10%ක් කියන්නේ කීයක්ද? 50යි. ඒ කියන්නේ දැන් ඔයා 6000 නෙමෙයි 6 මේ 750 හදන්න ඕනේ. මොකද මේ කියන්නේ ඔයාගේ මේ මාස ඉවරෙද්දි මේ 750 ක්ලෝසින් ස්ටොක් එකේ තියෙන්න ඕනේ. මොකද මේ 750 තියාගන්නේ ලබන අවුරුද්දේ ඉක්ුණ ගන්න අර මුල් දවස් ටිකේ. හරිද? ඒ වගේ තමයි දැන් 1000ක් කියමු දන්නදී බින්දුවක් කවලා දාන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් ජුලයි මාසට ආපුවාම ලබන මාස හදනවා කීයද? 8500ක්. එතකොට ඒකෙන් 10%ක් කියන්නේ 850යි. මෙතන ලබන මාසේ 7000ක් හදනවා. ඒ කියන්නේ මේ මාසේ 700ක ස්ටොක් එකක් තියෙනවා. ලබන මාසේ 6500ක් හදනවා. මෙතන කියන්නේ කීයකද? මෙතන 650ක ස්ටොක් එකක් තියෙන්න ඕනේ. හරි. මෙතන හුත් නෑනේ. කවන්න. හරි. දැන් මොකද්ද මම ඕපනින් ස්ටොක් එක කතාවක් කිව්වනේ. OS. OS කියන්නේ OS නෙමෙයි. රෙජිස්ටර්ස් නෙමෙයි රිෆාත් කරන. හරිද? OS කියන්නේ මම දාන දෙන ඕපනින් ස්ටොක්. ඒක අඩු කරනවා. එකතු කරන්නේ. හරිද? ඇයි අපි ඕපනින් ස්ටොක් එක හදන්නේ? හිතන්න දැන් අපි දැන් මේක තමයි අපි දැන් අපිට කරන්න 6000ක් තියෙන 6000ක් හදනවා. ක්ලෝසින් ස්ටොක් එකේ තියෙන 750ක් ඉන්න අපි 6750ක් හදනවා. නිකන් හරි දැන් මේක තමයි ඔයාගේ මේ මාසේ හදන්න ප්‍රමාණය. නිකන් හරි කොහොමද තිබ්බොත් මාසේ මුල 100ක ස්ටොක් එකක් තිබිලා. 100ක ස්ටොක් එකක් තිබිලා කියන්නේ ඔයාලට දැන් 6750 හදන්න ඕනේ නෑනේ. ඔයා හදන්න ඕනේ 6650යි. මොකද 100ක් තියෙනවා මාසේ මුල. නේ මාසේ මුල 100ක් තියෙන හින්දා ඔයාලට ඒ 100 හදන්න ඕනේ නෑනේ. එතකොට ෂේප් වෙලා යනවා. නේ එතකොට ඔයාගේ මේ 6000 තිබුණ ගන්න පුළුවන් 750යි මේ ක්ලෝසින් ස්ටොක් එකක් එනවා. නේ ඒත් 6750 හදන්නේ මොකද ඔයාගේ ඕපනින් ස්ටොක් එකක් තිබ්බ හින්දා. ඕපනින් ස්ටොක් එකක් තියෙනවා කියනවා අඩුවෙන් තමයි හදන්න ඕනේ. නේ දැන් හිතන්න මොකක් හරි ඕඩරයක් එනවා. ඔයා දැන් කලින් දෙයක් හදලා තියෙනවා නම් ඔයා ඉතින් අර තිබ්බ ස්ටොක් එක ප්‍රමාණයට හදන්න ඕනේ නෑනේ. ඔයාට අර මදි ටික තමයි හදලා දෙන්න තියෙන්නේ. මේ වගේ සීන් නැත්තම් එතන යන්නේ නැහැ ප්‍රොඩක්ෂන් එකේ. කලින් තිබ්බම වැඩි හදන්න ඕනේ නැහැ. බලමු මේකේ ඕපන් ස්ටොක් එක කොහොමද කියලා. දැන් බලන්න මේකේ there are 600 cases finishing විතර ජූනි 1 ඒ කියන්නේ ජූනි මාසේ පළවෙනි ගණන් ඕපන් ස්ටොක් එක 600 cases. හරිද බලන්න ජූනි මාසේ ඕපන් එක
600යි කේසස් එක අඩු කරලා පෙන්නනවා. හයසීයයි ඇයි ඒක මම ගන්න හරි ඒක ඕනේ. එතකොට අපේ දැන් අපිට ප්‍රශ්න දුන්න මොකක්ද ජුනි මාසේ ඕපනින් ස්ටොක් එක කීයද 600යි. ඕපනින් ස්ටොක් එක සම අඩු කරනවා ඒක හදන්න ඕන තියෙන එක අඩු කරනවා අපි. හරිද? එතකොට ඔයාලට තේරෙනවා දැන් 6750ක් හදන්න තිබ්බට ඔයාගේ ඕපනින් ස්ටොක් එක 600ක් තිබ්බ හින්දා ඔයා හදන්න ඕනේ 6150 නේ හදන්න ඕනේ. ඔයාගේ ප්‍රොඩක්ෂන් එක එච්චරයි කරන්න ඕනේ. ඒක තමයි මේක අඩු කරේ. හරි එතකොට දැන් මේ ඒක මම පොඩ්ඩක් ෆ්‍රීස් කරගන්න. ඔය අප්පා ෆ්‍රීස් එක නෑ. අපකට මොකද? හරි ෆ්‍රීස් වුණා. හරි. දැන් එතකොට ජුලි මාසේ ඕපනින් ස්ටොක් එක කීයක් වේද? හරිද? ජුලි මාසේ ඕපනින් ස්ටොක් එක කීයක් වේද? හරිද? හරි එතකොට මොකක්ද ජුලි මාසේ ඕපනින් ස්ටොක් එක වෙන්නේ? ජුලි මාසේ ඕපනින් ස්ටොක් එක වෙන්නේ ජූනි මාසේ ක්ලෝසින් ස්ටොක් එක නේද? හරි එතකොට මොකද්ද මම පොඩ්ඩක් මියුට් කරා මේ සිද්ධාක් මිස්සුන්නේ. ජුලි මාසේ මොකද්ද ඕපනින් ස්ටොක් එක වෙන්නේ? ජුලි මාසේ ඕපනින් ස්ටොක් එක වෙන්නේ ජූනි මාසේ ක්ලෝසින් ස්ටොක් එක නේද? දැන් අපේ ජූනි මාසේ හිතන්න අවසාන දවස කියන්නේ ජුලි මාසේ අපේ තියෙන ඕපනින් ඩේ එක නේද? නේද? එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්යි කියන්නේ ජුනි මාසේ තියෙන ක්ලෝසින් ස්ටොක් එක තමයි අපේ ජූලි මාසේ ඕපනින් ස්ටොක් එක වෙන්නේ. හරිද තේරුණාද ඒක? ඒ කියන්නේ මොකද්ද? ජූනි මාසේ. හරිද? ඒ කියන්නේ මොකක් හරි කියන්නේ ගිය මාසේ අවසානයේ තමයි මේ මාසේ ආරම්භය වෙන්නේ. එතකොට හැමතිස්සෙම මොකද්ද? හැමතිස්සෙම ගිය මාසේ ක්ලෝසින් ස්ටොක් එක මේ හොඳට අහගන්න. ගිය මාසේ ක්ලෝසින් ස්ටොක් එක මේ මාසේ ඕපනින් ස්ටොක් එක වෙනවා. ඒ කියන්නේ ජුනි මාසේ ක්ලෝසින් ස්ටොක් එක ජුලයි වල ඕපනින් ස්ටොක් එක වෙනවා. උදාහරණයක් මොකද්ද? අගෝස්තු වල ඕපනින් ස්ටොක් එක ජුලි මාසේ ක්ලෝසින් ස්ටොක් එක වෙනවා කියලා ප්‍රතිපලන තියෙන්නේ. හරිද? එතකොට සැප්තැම්බර් මාසේ ඕපනින් ස්ටොක් එක අගෝස්තු මාසේ ක්ලෝසින් ස්ටොක් එක වෙන 600 වෙනවා. හරිද? එතකොට රාමනාද මෙතන දානකොට මෙතන 650 තියෙනවා. ඉතින් මෙතන අපිට මේ මේක දාගන්න විදියක් නැහැ. මෙතන එක දාගන්නකොට විස්තර නැහැ. බලමු මේක මෙතනින් එන්නේ ලබන මාසයකනේ එන්නේ. ලබන මාසේට අදාළව හදන්න ටිකනේ. හදන ටික 110 අපිට ඒක හොයාගන්න අමාරු වෙන්නේ. මෙතන ආත්ම විස්තර නැහැනේ. අපිට මෙතන ගන්න දාන්න අපිට මෙතන ඔක්තෝබර්නේ. නොවැම්බර් වල සේල්ස් වල වැලියු එක ඕනේ. ඒකත් නොවැම්බර් සේල්ස් තිබ්බොත් තමයි අපිට මොනවද මේක හදන්න පුළුවන්. ඉතින් අපිට මේක සාමාන්‍ය ඔක්තෝබර් සේල් එක ෆුල් හදන්න වෙන්නේ නැහැ.
හරිද? හරිද? ගන්න විදියක් තියනවද? ගන්න විදියක් නෑ මං හිතන්නේ. මෙතන මෙතන තියෙන්නේ එතකොට ඉතින් 650ක් වෙනවා කිසි සම්බන්ධයක් නැහැනේ. හරි. එහෙනම් අපි දැන් අපිට ගන්න පුළුවන් අපි මේ මාසේ ප්‍රොඩක්ට් එක කරන්න ඕනේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. ප්‍රොඩක්ට් එක කොච්චරක්ද යන්න ඕනේ අපිට දැන් තේරෙනවා. හරි බලමු දැන්. ඔටෝ සම්මයෙන් මම ගන්නවා. දැන් බලන්න අපි 6000ක් සේල් කරන්න උනාට දැන් ඔයගලන්ට තේරෙනවා අපි සේල් අපි හිතන් හිටියට ජුනි මාස 6000ක් සේල් කරන්න අපි 6150ක් හදන්න ඕනේ. මොකද අපි 6000ක් ගණන් වුණාට අපේ ක්ලෝසින් ස්ටොක් එක 750ක් තියෙන්න ඕනේ. හරිද? එතකොට 6750ක් අපි හදන්න ඕනේ. ඒත් අපි 6750ම හදන්න ඕනේ නැහැ. මොකද අපිට ඕපනින් ස්ටොක් එක 600ක් තියෙන හින්දා. ඒ හින්දා අපි 6750න් 600 අඩු කරලා එන්න 6150 තමයි අපි හදන්න ඕන ගාණ වෙන්නේ. හරිද? එතකොට මේකත් ඒ වගේ තමයි. ඔක්කොම හදලා ගන්නවා ඉතින්. තමයි හදන්න ඕන ප්‍රොඩක්ෂන් එක. හරි. එතකොට මෙන්න මේ ගණන් ටික තමයි හදන්න තියෙන්නේ. මේ තමයි හදන්න ඕන ටික. හදන්න ඕන මොනවද මේ හදන්න ඕන ෆිනිෂ් ගුඩ්ස් ටික මේ තියෙන්නේ. ෆිනිෂ් ගුඩ්ස් මේ තියෙන්නේ. ෆිනිෂ්ඩ් හරිද? පොඩ්ඩක් දික්කුණා වීඩියෝ එක. දැන් මොකද හදන්න තියෙන්නේ? දැන් තියෙන්නේ මොකද්ද වලට? මැටීරියල් යූසේජ් බජට් එක හදන්න ඕනේ. මැටීරියල් යූසේජ් බජට් එක හදන්න ඕනේ. බජට් එක හදන්න ඕනේ. කොහොමද හදන්නේ මැටීරියල් යූසේජ් බජට් එක හදලා පෙන්නන්න. හරිද? මැටීරියල් යූසේජ් බජට් එක. මැටීරියල්ස් kg එකට මම දාන්නම්කෝ in kilograms. හරිද? හරිද? මේකේ වාට ඕපනින් ස්ටොක් ක්ලෝසින් ස්ටොක් ගැන බය වෙන්න දෙයක් නැහැ. නිකම් බලන්න ඉතින් මොකද වලට ප්‍රොඩක්ෂන් එකයි ප්‍රොඩක්ෂන් එක කරන්න එක ප්‍රොඩක්ෂන් එකයි එක ප්‍රොඩක්ට් එකක් හදන්න යන අමුද්‍රව්‍ය ප්‍රමාණය අවශ්‍ය කරන්නේ නේ. මොකක්නම් ප්‍රොඩක්ෂන් යුනිට්ස් ගානයි චුට්ටක් මම පැත්තට ගන්නම්. ප්‍රොඩක්ෂන් යුනිට්ස් ගානයි ඒක වැඩි කරන්න මොකෙන්ද අපි මැටීරියල් යුනිට් අමුද්‍රව්‍ය. හරිද? අපිට උත්තරේ එනවා මොකද්ද? මැටීරියල් යූසේජ්. යූසේජ් කියනවා අන්තිම උත්තරේට එනවා ඒක. හරිද? දැන් අපි දැන් ප්‍රොඩක්ෂන් එක හොයන් තියෙනවා 6150ක් හදන්න ඕනේ. මම ඉතින් print කරලා ගන්න එක ඕනේ. අපේ ජුලයි වල 7600ක් හදන්න ඕනේ. ඕගස්ට් වල 8350ක් හදන්න ඕනේ. සෙප්තැම්බර් වල 6950ක් හදන්න ඕනේ. ඔක්තෝබර් වල 5850ක් හදන්න ඕනේ. මම දාගත්ත හරිනේ 6150යි 7600 8350යි 6950යි 5850ක් හරි. අපි දැන් බලමු මේ තියෙන යුනිට්ස් හදන්න අපිට එකක් හදන්න කොච්චර ප්‍රමාණයක් යනවද කියලා. මේ තියෙන්නේ එක කේස් එකක් හදන්න අපිට කිලෝග්‍රෑම් 2.5ක් යනවා. හරිද? 2.5 kilograms යනවා. 2.5 2.5 2.5 2.5 එකක් හදන්න යන්නේ 2.5 kilograms නම් අපිට cases කීයක්ද? ඒතර cases කියලා දාගන්න නේම. අනේ එකක් එක මන්නේ. මිනිස් කියලා අදහස් කරනවා case කියන්නේ ඒක වල තියාගන්න. හරිද? එතකොට මෙතන එක case එකක් හදන්න කිලෝග්‍රෑම්
2.5ක් යනවා නම් කේසස් 6150ක් හදන්න කීයක් ගන්න කියලා හොයාගන්න. මොකද කරන්න තියෙන්නේ? 6150 අඩි කරනවා කීයෙන්ද? 2.5. හරිද? මම මෙහෙම ඉතින් අඩි කරලා වෙන ගලන හරිද? 6150 අඩි කිරීම 2.5 කිලෝග්‍රෑම්ස් තර කීයක්ද? 15000 ගණක් එනවා. එතකොට මේ ටිකත් මෙහෙම අඩි කරලා ගත්තාම මෙහෙම උත්තර තමයි එන්නේ. හරි එතකොට මේක තමයි ඔයාට අවශ්‍ය කරන මැටීරියල් යූසේජ් එක. හරි මේ තියෙන්නේ ජූනි මාසෙට වට අවශ්‍ය කරන මැටීරියල්ස් ජූනි මාසෙට අවශ්‍ය කරන මැටීරියල් මේ ප්‍රොඩක්ෂන් එක කරන්න අවශ්‍ය වෙන මැටීරියල්ස් ගන්න තමයි මේ තියෙන්නේ. හරි යූසේජ් කරන්න වෙන මැටීරියල්ස් කියලාට වැය වෙන මැටීරියල්ස් ගන්න තමයි මේ තියෙන්නේ කිලෝග්‍රෑම්ස් වලින්. හරිද? මෙතන තියෙන කේසස් වලින් උත්තර තියෙන්නේ. මෙතනත් කේසස් තියෙන්නේ. එතනත් තියෙන කේසස් මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම්ස් වලින් තියෙනවා. හරිද? දැන් හදනවා මොකක්ද අපි? දැන් හදනවා මැටීරියල් purchase budget මම හිතන්නේ. purchase budget. දැන් හදනවා මොකක්ද? material purchase budget. අපිට ඒක කරන්න මොනවද අවශ්‍ය වෙන්නේ? අපිට කරන්න අවශ්‍ය වෙන්නේ material usage එක මාසවල ඒ වගේම තියෙන්න ඕන closing stock එක ඒ වගේම තියෙන්න ඕන opening stock එක තමයි අවශ්‍ය කරන්නේ. හරියට නිකන් අපේ production budget එක වගේ තමයි. එදා මම ඕගොල්ලන්ට කරා හින්දා ඕගොල්ලන්ට තේරුම් නැති කියලා. කලින් මුලින් මේ කරේ මම බජටින් වීඩියෝ එකක් ඒකද මම පොඩ්ඩක් තේරුම් කරලා කිව්වා මෙහෙම ගණන් හදන්න කියලා. මැටීරියල් යූසේජ් එක අවශ්‍ය කරනවා. හරිද? දැන් මේ කම්පැනි ගන්නේ මාස අවශ්‍ය කරන ටික විතරක් නම් අපිට හදිසියක් වුණාම ගන්න ස්ටොක් එකක් නැහැ. සාමාන්‍ය ක්ලෝසින් ස්ටොක් එකක් තියා ගන්නවා නේද? හරි. මම මේක පොඩ්ඩක් දාගන්නම් මෙතනින් දැන්. මේ සමහර මොකද පොඩ්ඩක් යූසේජ් එක පොඩ්ඩක් දාගන්නකෝ. 15375යි 19000යි 20875යි 17375යි 14625යි. හරිද? ඒ කියන්නේ දැන් ඔයාගේ මේ තියෙන මොකද්ද? මැටීරියල් යූසේජ් කියන්නේ ඔයාගේ මේ ප්‍රොඩක්ෂන් එක හදන්න. මේ ටික හදාගන්න මාස හදන දේවල් ටික හදන්න යූසේජ් මැටීරියල්ස් ගන්න. දැන් සාමාන්‍යයෙන් ඒ වුණාට ඔයාට යන්නේ ඒ ගාන යන්නේ වුණාට ඔයා සාමාන්‍යයෙන් පර්චේස් කරනවා ඊට වඩා වැඩියෙන්. මොකද ඔයාට ක්ලෝසින් ස්ටොක් එකක් තියාගන්න ඕනේ. හරිද? දැන් මේ ගාන තිබ්බ මොකද්ද? මොකද අර වගේ දාගන්නවා. CS closing stock plus opening stock minus. හරිද? දැන් බලන්න. Each cases has is included at the end of each month to cover. තේරෙනවද මොකක්ද මේ කියන්නේ? Each cases use 2.5 kilograms of ingredients and the policy of the company is to have inventories of ingredients. ඒ කියන්නේ materials වල inventory තියෙන්න ඕනේ අවුරුද්ද මාස අවසානයේට ලබන මාස ප්‍රොඩක්ෂන් එක කරන්න අවශ්‍ය වෙන මොකෙන්ද? material usage එකෙන් 150ක් තියෙන්න ඕනේ. නේ? next month production එකේ 150ක් තියෙන්න ඕනේ. නේ? එතකොට දැන් අපිට එතන අපිට මේ ජුනි වල ඕපනින් ස්ටොක් එකක් දීලා නැත්නම් අපිට හදාගන්න බැරි කමක් නැහැ. පුළුවන් මම දන්නේ නැහැ. හරි එතකොට මේක තමයි කතාව තියෙන්නේ. හරිද? එතකොට ලබන මාසෙට යන මැටීරියල්ස් වලින් 50ක් අපේ මේ අවුරුද්දේ මේ මාසේ ක්ලෝසින් ස්ටොක් එක විදිහට දෙන්න ඕනේ. දැන් බලන්න. මේක පොඩ්ඩක් අමාරුයි මෙහෙම කරද්දී. හරි එතකොට බලන්න. ක්ලෝසින් ස්ටොක් එක. ලබන මාස කීයක් ඕලන්ට යන යූසේජ් එක 19000ක් යනවා. ඒකට 19000න් 150ක් කියන්නේ කීයක්ද? 19000ට 150ක් කියන්නේ කීයක්ද? මේ උත්තරේ හරියද? නෑනේ. මෙතනයි.
ඒක වැඩිනේ කරන්න ඕනේ. 9500ක් කියන්නේ අපිට මේකෙන් සිට 50කට භාගයක් නෙදෙන්නේ. ඒකට මේකෙන් භාගය තමයි මේක. එතකොට ලබන අවුරුදු හදන ප්‍රොඩක්ෂන් එකකින් 50ක් එක මේක සමහරෙන් එහෙම අපිට බජට් එකක් සාමාන්‍යයෙන් හදන්න පුළුවන් ෆ්ලෝ එකට සමහර තැන් අපිට ඒ ෆ්ලෝ එකට යන්න බෑ. අපි ගානත් එක්ක කියලා තේරුම් ගන්න කරන්න සමහර තැන්. ඒත් මේක හරියම ලේසි බජටින් කියන එක. හරියට ස්ටෙප් එක කරනවා නම් හරියට මම ඉස්සර කරේ ABC costing step by කරන්න කියන්නේ ඕගොල්ලන්ට ඒ වගේ. හරිද හරි. දැන් මෙතන මොකද්ද වෙන්නේ? දැන් ජුනි මාසයේ ක්ලෝසින් ස්ටොක් එක වෙන්නේ ජුලයි වල යූසේජ් එක 50ක්. එතකොට ජුලයි වල ක්ලෝසින් ස්ටොක් එක වෙන්නේ මොකද්ද? අගෝස්තු වල යූසේජ් එකෙන් 50ක්. ඒ කියන්නේ භාගයක් නේ. මේක මම දෙකෙන් බෙදුවත් ඕලන්නේ නැහැ නේ. මම දෙකෙන් බෙදන්නේ ඉතින් 50ක් කිව්වත් එකයි දෙකෙන් බෙදුවත් එකයි. ඉතින් භාගයක් නෙන්නේ නේ. මෙන්න එහෙම ගණක් එනවා. මේක කියන්නේ මෙන්න මේ මාසෙන් භාගයක්. මේක කියන්නේ මොකද්ද මේ මාසෙන් භාගයක්. මේක හරියට එතන විස්තර නැහැ ඉතින් ඔක්තෝබර් එකේ ගන්න ඉතින්. ඒක ඉතින් එනවා කතාවක් එතකොට. කමක් නැහැ ඉතින් මම තියෙන විදිහටම අරන් පෙන්නන්න හැම එකම. හරිද? ඉතින් ඔක්තෝබර් එකේ හරිය නෑ. මොකද මේකේ ක්ලෝසින් ස්ටොක් එකක් දාගෙන අපිට විස්තර නැති හින්දා. හරිද? මම බලන්න රෙඩ් කරලා පොඩ්ඩක් තියන්නම පස්සේ. ගන්න ඉතින්. හරිද? එතකොට ඕපනින් ස්ටොක් එක වෙන්නේ මොකද්ද? ඕපනින් ස්ටොක් එක වෙන්නේ ඔයාලා දන්නවා ඕපනින් ස්ටොක් එක කියන්නේ මොකක් හරි මාසෙක ඕපනින් ස්ටොක් එක කියන්නේ ගිය මාසේ ක්ලෝසින් ස්ටොක් එක. අපිට ජුනි මාසේ ඕපනින් ස්ටොක් එක ගන්න එතන විස්තර තියෙනවද? ජුනි මාසේ ඕපනින් ස්ටොක් එක ගන්න මෙතන විස්තර තියෙනවද? හොඳට කල්පනා කරන්න. මම හිතන මෙතන පාට විස්තර නැහැ. මොකද වාට කලින් මාසේ එහෙම කතාවක් කලින් මාසේ විස්තර නැහැ වාගාව. එහෙනම් වාට කලින් මාසේ ඕපනින් ස්ටොක් එක ගන්න බෑ. ඒත් අපි ජුලි මාසේ ඕපනින් ස්ටොක් එක ගන්න පුළුවන්. මොකද ජුලි මාසේ ඕපනින් ස්ටොක් එක කියන්නේ ජුනි වල ක්ලෝසින් ස්ටොක් වෙනසයි කියන්නේ දැන් දෙසැම්බර් 31 කිව්වත් එකයි ජනවාරි 1 කිව්වත්. ඒ කියන්නේ ජුනි 31 ජුනි 30 මම දන්නවා. ජුනි 31 කිව්වත් එකයි ජූලි 1 කිව්වත් එකයි. දෙකම එක දවසක් විතර තමයි යන්නේ එතකොට. හරිද? එතකොට ජූන් වල ක්ලෝසින් එක තමයි ජූලයි වල ඕපනින් එක වෙන්නේ 9500යි. එතකොට අගෝස්තු වල ඕපනින් එක වෙන්නේ මොකද්ද? ජූලයි වල ක්ලෝසින් එක. එතකොට සැප්තැම්බර් වල මොකද්ද ඕපනින් එක වෙන්නේ? සැප්තැම්බර් ඕපනින් වෙන්නේ මොකද්ද? අගෝස්තු වල ක්ලෝසින් එක. හරිද? එතකොට ඔක්තෝබර් වල මොකද්ද ක්ලෝසින් එක වෙන්නේ? සැප්තැම්බර් වල මේක. සැප්තැම්බර් වල ක්ලෝසින් එක. මේකෙත් අපිට මොකද මේකෙත් අපිට දාගන්න බෑ. මොකද්ද දාගන්න බැරිලා තියෙනවා ක්ලෝසින් ස්ටොක් එක ඔක්තෝබර් වල. මොකද අපිට ලබන මාසෙට අදාළ විස්තර නැති හින්දා. එතකොට මේක පොඩ්ඩක් අපිට මහල පොඩ්ඩක් දාන්න පුළුවන්. මේක විස්තර නැහැ හරියට. මේකෙත් අපිට ඒක විස්තරයක් වෙන මේ ඕපනින් ස්ටොක් එක ගන්න විදියක් නැහැ. මේකත් පොඩ්ඩක් අයින් කරන්න පුළුවන් ඒ හින්දා. හරිද? එතන අපිට ඇත්තටම ෆුල් විස්තර එන්න මෙන්න මේ මාස 3 විතරයි එන්නේ. ෆුල් විස්තර එන්නේ. ඉතින් මෙන්න එහෙම අඩු කරලා සෝරින් අඩු කරන්න ඕනේ. ඕපන් ස්ටොක් අඩු කරන්න බෑ. ඒ ඕපන් ස්ටොක් අඩු කරන්න කියලා දාලා දෙනවානේ. කොට වාගේ මම මේ තුන විතරක් හිතුව ගත්තේ ෆුල් විස්තර තියෙන මේ තුන විතරයි හින්දා. හරිද? එතකොට මේක තමයි ඔයාලට අවශ්‍ය කරන ඔයාලට පර්චේස් කරන්න අවශ්‍ය වෙන මැටීරියල්ස් ගාන. හරිද? මම හිතනවා ඔයාලට මේක තේරුණා කියලා මේ මැටීරියල්ස් ගත්ත විදිය ගත්ත විදිය තව තේරෙනවා කියලා මම හිතනවා. මේ මම හිතනවා මගේ උත්තර හරියද කියලා. එහෙනම්
අපි අර ප්‍රැක්ටිස් ක්වෙස්චන් එක කරන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. දැන් මම මේක පැයක් විතර කරා. මේ ගණන්ටත් පොඩ්ඩක් වැඩිපුර වෙලාව ගත්තා, කතා කරා, ගණන් හැදුවා අපි. එහෙනම් අපි ඊළඟට යන්නේ මොකටද? ප්‍රැක්ටිස් ක්වෙස්චන් එකට යන්න. හරිද? හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye bye.